ආයිබෝවන් දෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරු දැරියනි මූලික පිරිවෙනේ පස්වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ පස්වෙනි විද්‍යාව පාඩම විද්‍යුත් ධාරාව හා ඒ ආශ්‍රිත සංසිද්ධි ගැනයි අපි කතා කරමින් ඉන්නේ මේ පාඩම සාකච්ඡා කරනකොට අපි මේ පාඩමේ මුල් කොටස හැටියට ගෘහ විද්‍යුත් පරිපථය ගැන කතා කරලා අවසන් කරා. එහෙම ඉවර කරලා අපි ආවා විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන මාතෘකාවට. ඒ විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන මාතෘකාවේදී අපි මුලින්ම ඉගෙන ගත්ත චුම්බකයක් කියන්නේ මොකක්ද කියන එක. චුම්බකයක් කියන්නේ මොකක්ද කියන එක. ඇතම් ද්‍රව්‍ය ආකර්ෂණය කිරීමේ හැකියාව ඇති වස්තුවක් චුම්බකයක්. චුම්බකයකට වස්තුන් ආකර්ෂණය කිරීමට ඇති හැකියාවට කිව්වා චුම්බක ශක්තිය. ඒ චුම්බක ශක්තිය චුම්බකයේ වටා පැතිරුණු යම් ප්‍රදේශයක් තියෙනවා. ඒකට කියනවා චුම්බක ක්ෂේත්‍රය. චුම්බකයක් වටා පවතින මේ චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රදේශය චුම්බකයේ ප්‍රබලත්වය අනුව වෙනස් වෙනවා. ප්‍රබල චුම්බකවල චුම්බක ක්ෂේත්‍රය වඩා ප්‍රබලයි. ඈතට විහිදෙනවා. දුර්වල චුම්බකවල චුම්බක ක්ෂේත්‍රයේ සුළු ප්‍රදේශයක විහිදෙන්නේ. මේ චුම්බකයක් වටා පිහිටන චුම්බක ක්ෂේත්‍රය නිරූපණය කිරීම සඳහා අඳිනු ලබන මනක්කල්පිත රේඛා විශේෂයට අපි කියනවා චුම්බක බල රේඛා හෙවත් චුම්බක ශ්‍රාව රේඛා. චුම්බක ශ්‍රාව රේඛා සෑම විටම විහිදෙන්නේ චුම්බක උත්තර ධ්‍රවයේ ඉඳලා චුම්බක දක්ෂිණ ධ්‍රවයට. චුම්බක උත්තර ධ්‍රවයේ ඉඳලා චුම්බක දක්ෂිණ ධ්‍රවයටයි විහිදෙන්නේ. එතකොට අපි කෙටි දණ්ඩ චුම්බකයක් වටා චුම්බක බල රේඛා පිහිටන ආකාරය කතා කළා. යු චුම්බකයක් වටා චුම්බක බල රේඛා විහිදෙන ආකාරය කතා කළා. ඒ දෙකේදීම අපි දැක්කා චුම්බක ද්‍රවවල ශ්‍රාව රේඛා ඝනත්වය වැඩි. ඒ කියන්නේ ද්‍රවවල තමයි වැඩි චුම්බක ප්‍රබලතාවයක් තියෙන්නේ. ඉතින් අද අපේ මාතෘකාව මේ චුම්බකත්වයෙන් කොහොමද විදුලිය නිපදවන්නේ? චුම්බකත්වයෙන් විදුලිය නිපදවන්න පුළුවන්ද? චුම්බකත්වයෙන් කොහොමද අපි විදුලිය නිපදවන්නේ? මෙන්න මේක ගැන තමයි කතා කරන්න හදන්නේ. චුම්බකත්වයවත් චුම්බක ශක්තිය පාවිච්චි කරලා විදුලිය නිපදවන්න පුළුවන්ද කියලා බලන්න පළවෙනි වතාවට පරීක්ෂණයක් සිදු කරේ ක්‍රිස්තු වර්ෂ 1831 දී මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයා. මයිකල් ෆැරඩේ තමයි චුම්බකත්වයෙන් විදුලිය නිපදවන්න පුළුවන්ද කියන එක පිළිබඳව පරීක්ෂණයක් කරේ. ඇත්තටම ඔහු සාර්ථක වුණා. ඔහු හොයාගත්තා චුම්බකත්වයෙන් විදුලිය නිපදවන්න පුළුවන් කියලා. ඔහු සොයාගත්තා චුම්බකත්වයෙන් විදුලිය නිපදවන්න පුළුවන් කියලා. ඒ අනුව ඒක ඔහු නම් කෙරුවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. දැන් මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන්නේ චුම්බකත්වයෙන් විදුලිය නිපදවීම. මේ සම්බන්ධ හොයාගන්න මයිකල් ෆැරඩේ සිදු කරපු පරීක්ෂණයට සමාන පරීක්ෂණයක් අපි දැන් කරන්නයි හදන්නේ. පරීක්ෂණයට සමාන පරීක්ෂණයක්. මොකක්ද අපි කරන්න හදන්නේ? මේ බලන්න. විද්‍යුත් චුම්බක ප්‍රේරණය. සන්නායකයක් සමග බන්ධනය වන චුම්බක බල රේඛා ගන්න සාපේක්ෂ ලෙස වෙනස් වීමකට ලක්වීමේදී සන්නායකය තුළ විද්‍යුත්ගාමක බලයක් උත්පාදනය වේ. මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය ලෙස හඳුන්වයි. මම දන්නවා දැන් මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. අපි අර ප්‍රැක්ටිකල් එක කරලා බලමු. මයිකල් ෆැරඩේ ගත්තා පරිවෘත තඹ කම්බියක්. පරිවෘත තඹ කම්බියක් කියන්නේ වටේ ප්ලාස්ටික් ආවරණයක් තියෙන තඹ කම්බියක්. ඒවට සාමාන්‍යයෙන් අපි කියන්නේ කොයිල් කම්බි. ඔය මෝටර වල කොයිල් වතන කම්බි. ඒවා සාමාන්‍ය තඹ කම්බි නෙමෙයි. සාමාන්‍ය තඹ කම්බිය වගේ තමයි බැලු බැලමට පේන්නේ. අපේ ඇසට නොපෙනෙන තරම් ඉතා තුනී අවර්ණ ප්ලාස්ටික් හෝ පොලිතීන් ආවරණයක් කම්බිය වටා තියෙනවා. කොච්චර තුනීද කියනවා නම් අපිට කම්බිය ඇල්ලුවට දැනෙන්නේ නැහැ මේකක් තියෙනවායි කියලා. නමුත් තියෙනවා වටේට. නිෂ්පාදනය කරද්දි මේක හදනකොට තඹ කම්බිය හදනකොට ඒට වටා ඉතා තුනී පොලිතීන් හෝ ප්ලාස්ටික් ආවරණයක් දාලා තියෙනවා. අන්න ඒ වගේ වටේට පරිවාරණය කරපු ආවරණයක් තියෙන තඹ කම්බි වලට කියනවා පරිවෘත තඹ කම්බි.
පරිවෘත තඹකම්බි. එතකොට මේ වගේ පරිවෘත තඹකම්බියක් අරගෙන මේ අපි ෆැරඩේ කරපු පරීක්ෂණයට සමාන පරීක්ෂණයක් කරන්නයි හදන්නේ. හරිද? අපි පරිවෘත තඹකම්බියක් අරගෙන මේ වගේ පරිවෘත තඹකම්බියක් අරගෙන මේ වගේ මේ කම්බියේ දෙකෙලවර සූරන්න ඕනේ. දෙකෙලවර සූරලා ප්ලාස්ටික් ආවරණය දෙකෙලවරින් විතරක් ඉවත් කරනවා. මේ ටිකේ සූරන්නේ නැහැ. හරිද? එතකොට සර් මේ මොකද්ද මේ යන්නේ? ඒ කම්බිය ස්ප්‍රින් එකක් වගේ ඔතා ගන්න ඕනේ මෙහෙම. අර ස්ප්‍රින් එකක් වගේ ඔතාගෙන එතකොට මට මේක රව් ස්ප්‍රින් එකක් වගේ මෙහෙම ඔතලා පොටවල් කිහිපයක් අරගෙන දෙපැත්තෙන් දෙකෙලවර සූරලා පිරිසුදු කරලා මැද බින්දු ගැල්වනෝමීටරයකට සවි කරනවා. මැද බින්දු ගැල්වනෝමීටරේ. ඔබ දන්නවා ගැල්වනෝමීටර කියන්නේ කුඩා විදුලි ධාරාවක් මනින්න පුළුවන් උපකරණය. අනික තමයි මැද බින්දු ගැල්වනෝමීටරේ දෙපැත්තටම ඉලක්කම් තියෙනවා 1 2 3 4 ආදී වශයෙන් මේ පැත්තට 1 2 3 4 ආදී. දෙපැත්තෙන් ඕන පැත්තකට ගන්න ධාරාවක් මේකෙන් මයින් පුළුවන් කටුව මේ පැත්තට ධාරාව ගියොත් මේ පැත්තට කැරකිලා කොච්චරද කියලා පෙන්නනවා. මේ පැත්තට ධාරාව ගියොත් මේ පැත්තට කැරකිලා පෙන්නනවා. දැන් මීටරෙන් එහෙම බෑනේ. ගැල්වනෝමීටරෙන් දෙපසටම ගන්න ධාරාවන් මනින්න පුළුවන්. ඒ වගේම ගැල්වනෝමීටරෙන් ඕන කුඩා ධාරාවක් මනින්න පුළුවන්. ඒක නිසා තමයි අපි මෙතනදී ගැල්වනෝමීටරේ ගත්තේ. මොකද අපි දන්නේ නැහැ දැන් මේ ප්‍රැක්ටිකල් එකෙන් අපිට ධාරාවක් නිපදවන්න පුළුවන් වෙයිද බැයිද කියලා. පුළුවන් වුණොත් ඒක කොයි පැත්තට හටගනීද කියලා අපි දන්නෙත් නැහැ. කොයිතරම් ප්‍රමාණීය ධාරාවක් හටගනීද කියලා අපි දන්නෙත් නැහැ. ඒ නිසා කොපමණ කුඩා ධාරාවක් හටගත්තත් ඒක මැනගන්න පුළුවන් ගැල්වනෝමීටරෙන් කුමන දිශාවකට හටගත්තත් ඒක මැනගන්න පුළුවන් නිසා අපි ගැල්වනෝමීටරයක් පාවිච්චි කරනවා එමීටරෙන් නැතුව. ඒතර මේ G කියන සංකේතයෙන් කියන්නේ ගැල්වනෝමීටරේ. ඊළඟ අපි ගන්නවා දණ්ඩ චුම්බකයක්. කෙටි දණ්ඩ චුම්බකයක්. මේ වගේ දණ්ඩ චුම්බකයක් ගන්නවා. මේ තියෙන දණ්ඩ චුම්බකයේ උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය කියමුකෝ. අරගෙන ෆැරඩේ කලේ මොකක්ද? මේ දණ්ඩ චුම්බකයේ දඟරේ ළඟ නිශ්චලව තියලා බැලුවා. දැන් අපි දන්නවනේ දණ්ඩ චුම්බකයේ වටා චුම්බක බල රේඛා තියෙනවා. හරිද? එයාගේ ප්‍රැක්ටිකල් එක මම කෙටියෙන් කියනවා නම් එයා මේ දණ්ඩ චුම්බකයේ දඟරේ ළඟ නිශ්චලව තියලා බැලුවා. ගැල්වනෝමීටර පාඨාංකයක් තියෙනවද? නෑ. කටුව බිඳුවේ තියෙන. කටුව බිඳුවයි කියන්නේ දඟරේ තුල විදුලි ධාරාවක් හටගන්නේ නෑ. මොකද මේ දඟරේ තුල විදුලි ධාරාවක් අතර අනිවාර්යෙන් ගැල්වනෝමීටරෙන් පෙන්වන්න ඕනේ. දඟරේ තුල විදුලි ධාරාවක් හටගන්නේ නෑ. ඊළඟට ෆැරඩේ මොකද කළේ? මේ චුම්බකය දඟරේ තුලට වේගයෙන් ඇතුළු කරා. මෙහෙම වේගයෙන් ඇතුළු කරා. ඇතුළු කරන ගමන් බැලුවා මොකද්ද කටුව වෙන්නේ? මෙන්න කටුව පොඩ්ඩක් මේ පැත්තට කැරකුණා. ඇතුළු කරන ගමන් බැලුවා. නිශ්චලව තිබ්බම නෑ. දඟරේ අසල නිශ්චලව තිබ්බම නෑ. දඟරේ ඇතුළු කරනකොට ඒ ඇතුළු කරන වෙලාවේදී කටුව පොඩ්ඩක් කැරකුණා එක් පැත්තකට. ෆැරඩේට සතුටුයි. ඒ කියන්නේ චුම්බකයේ දඟරේ ඇතුළට ඇතුළු කරන වෙලාවේ දඟරේ ධාරාවක් හටගෙන තියෙනවා. ඒ නිසානේ කටුව කැරගෙන්නේ ගැල්වනෝමීටරේ. ඊළඟට ෆැරඩේ මොකද කරේ? මේ චුම්බකය දඟරේ ඇතුලේ නිශ්චලව තිබ්බා. මේ චුම්බකයේ දඟරේ ඇතුළට දාලා නිශ්චල ඇතුළට දාලා චුම්බකයේ දඟරේ ඇතුළට දාලා නිශ්චලව තිබ්බා. ඒත් කටුව කැරකෙන්නේ ආයි බිඳුවට ආවා. ඒ කියන්නේ චුම්බකයේ දඟරේ ඇතුලේ නිශ්චලව තිබ්බත් කටුව කැරකෙන්නේ නැහැ. ධාරාවක් නැහැ. ඊළඟට ෆැරඩේ මොකද කරේ? මේ දඟරේ ඇතුලේ තිබිච්ච චුම්බකයේ වේගෙන් එළියට ඇදලා ගත්තා. මෙහෙම එළියට ඇදලා ගත්තා. එතකොටත් කලින් දිශාවට විරුද්ධ පැත්තට කටුව කැරකුණා. කලින් කැරකිච්ච දිශාවට විරුද්ධ පැත්තට. ඇතුළට දාන වෙලාවේ කැරකුණා. ඊට විරුද්ධ පැත්තට කටුව කැරකුණා. ඒ කියන්නේ චුම්බකයේ දඟරෙන් ඉවතට ඇදලා ගන්නකොටත් කටුව ඊට විරුද්ධ දිශාවට කැරකෙනවා. ඊට විරුද්ධ දිශාවට කැරකෙනවා. ඒ කියන්නේ පොඩි ධාරාවක් හට ගන්නවා. හැබැයි කලින් දිශාවට විරුද්ධ දිශාවට. ආයේ ෆැරඩේ මොකද කරේ? චුම්බකයේ දඟරය අසල නිශ්චලව තියලා බැලුවා. ඒත් කටුව ආයේ බිඳුවයි. ධාරාවක් නැහැ. ආයෙ ඇතුළට දාලා බැලුවා. දාන වෙලාවේදී ධාරාව කැරකෙනවා. කටුව කැරකෙනවා පොඩ්ඩක් විතර මේ පැත්තට. දඟරේ ඇතුලේ චුම්බකයේ තියලා නිශ්චලව තියලා බැලුවා. ආයෙ කටුව බිඳුවට ආව. ධාරාවක් නැහැ. නැවත ඇදලා ගත්ත දඟරෙන් චුම්බක ඉවතට. කටුව කැරකෙනවා ඊට විරුද්ධ පැත්තට. ධාරාවක් තියෙනවා විරුද්ධ දිශාවට. කලින් දිශාවට විරුද්ධ දිශාවට.
ෆැරඩේට තේරුණා දඟරේ ඇතුලේ ධාරාවක් ඇති කරවන්න පුළුවන් වෙන්නේ විදුලි ධාරාවක් ඇති කරවන්න පුළුවන් වෙන්නේ චුම්බකය ඇතුළට චලනය කරනකොට එළියට ගන්නකොටයි විතරයි. මේ එළියේ නිශ්චලව තියන් හිටියත් වැඩක් නැහැ. ඇතුලේ නිශ්චලව තියන් හිටියත් වැඩක් නැහැ. මෙම ඇතුළට දානකොට එළියට කියන්නේ චලනය කරනකොට විතරයි මේක හටගන්නේ. ධාරාව. ඒක නිසා ෆැරඩේ කල්පනා කරා ඇයි ධාරාවක් හටගන්නේ? ඒ කියන්නේ මේ චලනය කරන වෙලාවදී කො ඇතුළට හෝ එළියට චලනය කරන මොහොතේදී මේ දඟරේ තුල විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. මොකද්ද වචනේ? විද්‍යුත් ගාමක බලය. ඒක තමයි ෆැරඩේ දුන්නු වචනේ. විද්‍යුත් ගාමක බලය. අපි කියනවා ඉලෙක්ට්‍රෝමෝටිව් ෆෝස්. විද්‍යුත් ගාමක බලය. ඉලෙක්ට්‍රෝමෝටිව් ෆෝස් එකක් ඇති වෙනවා. විද්‍යුත් ගාමක බලය විදුලිය තල්ලු කිරීමේ බලයක් හටගන්නවා. කොයි වෙලාවෙද? චුම්බකයේ දඟරය තුලට ඇතුළු කරන විට සහ දඟරයෙන් එළියට ඇදලා ගන්න වෙලාවෙදී. දඟරය තුල විදුලිය තල්ලු කිරීමේ බලයක් හටගන්නවා. ඒ බලය නිසා ඒ අවස්ථා දෙකේදී දඟරය තුල විදුලි ධාරාවක් හටගන්නවා. අන්න ෆැරඩේ සමත් වුණා. දැන් මෙතන කෝෂ මුකුත් දාලා නැහැනේ. සාමාන්‍යයෙන් අපිට විදුලි ධාරාවක් ගන්න වියලි කෝෂ, ලෙඩ් අම්ල කෝෂ කියන්නේ කාර් බැටරි නැත්නම් සාමාන්‍ය බැටරි තියෙන්න ඕනේ. කිසිදු කෝෂයක් නැතුව ෆැරඩේ සමත් වුණා. චුම්බකයක් දඟරය ඇතුළට චලනය කරලා සහ ඉවතට අරගෙන විදුලි ධාරාවක් නිපදවන විද්‍යුත් ගාමක බලයක් නිපදවලා ඒකෙන් විදුලි ධාරාවක් නිපදවා ගන්නට ෆැරඩේට හරි සතුටුයි. හරිද? මෙච්චර කාර්යයක් ලෝකේ කෝෂ වලින් විදුලිය අරගෙන තිබුණේ. රසායනික කෝෂ වලින් තමයි විදුලිය නිපදවාගෙන තිබුණේ. ෆැරඩේ කිසිදු රසායනික කෝෂයක් නැතුව කම්බි දඟරයක් තුළ විද්‍යුත් ගාමක බලයක් ඇති කළවලා ධාරාවක් නිපදවා ගත්තා. කම්බි දඟරයක් තුළට චුම්බකයක් තල්ලණය කරලා සහ එළියට ගන්න. හැබැයි මේක නිශ්චලව තිබ්බට වැඩක් නැහැ ඇතුලේ. එළිය නිශ්චලව තිබ්බත් වැඩක් නැහැ. චලනය කරන්න ඕන. එතකොට තමයි අර විද්‍යුත් ගාමක බලය දඟරය තුළ විදුලිය තල්ලු කිරීමේ බලයවත් විද්‍යුත් ගාමක බලය හටගෙන ඒ නිසා ධාරාව හටගන්න. අන්න ෆැරඩේ මේක කිව්වා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. එතන ෆැරඩේ කල්පනා කරා මේක වෙන්නේ කොහොමද? දැන් මේකට හේතුව මොකක්ද මෙහෙම වෙන්න? තල්ලු කර ඇතුළට දානකොට එළියට ගන්නකොටයි විතරක් එනේ චලනය කරනකොට විතරක් විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණයලා ධාරාවක් හටගන්න හේතුව මොකක්ද? ඇයි නිශ්චලව තියෙන වෙලාවෙ වෙන්නේ නැත්තේ? ෆැරඩේ ගැඹුරට කල්පනා කරා. අපිත් කල්පනා කරමු ෆැරඩේ වගේ. අපිත් කල්පනා කරමු ෆැරඩේ වගේ. මේ බලන්න. දැන් අපි දන්නවා මේ චුම්බකයේ වටා තියෙනවා මේ චුම්බකයේ වටා තියෙනවා චුම්බක බල රේඛා තියෙනවානේ. මෙන්න මං අදිනවා බල රේඛා. සාමාන්‍ය චුම්බකය දණ්ඩ චුම්බකයන්නේ මේක. දණ්ඩ චුම්බකයට බල රේඛා තියෙන උත්තර ධ්‍රුවයෙන් දක්ෂිණ ධ්‍රුවයට. මේ බලන්න. මම බල රේඛා ටිකක් අඳිනවා. හරි චුම්බක බල රේඛා. දැන් මෙන්න මේකයි වෙන්නේ. දැන් අපි දණ්ඩ චුම්බකය දඟරය අසල නිශ්චලව තිබ්බා. දණ්ඩ චුම්බකයේ දඟරය අසල නිශ්චලව තියන් හිටියම චුම්බකයේ යම්කිසි බල රේඛා ප්‍රමාණයක් දඟරයට ඇමිනිලා තියෙනවා. يعني ගෑවිලා තියෙනවා. ඇමිනිලා තියෙනවා. චුම්බකයේ යම්කිසි බල රේඛා ප්‍රමාණයක් දඟරයට ඇමිනිලා තියෙනවා. හරිද? හැබැයි ඇමිනිලා තිබ්බට දැන් නිශ්චලයිනේ. චුම්බකයත් නිශ්චලයි දඟරයත් නිශ්චලයි. ඒ නිසා මේ ඇමිනිච්ච බල රේඛා ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ. වෙනස කියන්නේ එක්ක වැඩිවීමක්වත් අඩුවීමක්වත් නැහැ. මොකද දෙකම නිශ්චලයි. ඒ නිසා ඇමිනිලා තියෙනවා යම් බල රේඛා ප්‍රමාණයක්. ඇමිනිච්ච ප්‍රමාණයේ වෙනසක් නැහැ. ඇමිනිච්ච ප්‍රමාණයේ වෙනසක් නැහැ. ඒ නිසා දඟරය තුල ධාරාවක් හටගන්නේ නැහැ. විද්‍යුත් ගාමක බලයක් හටගන්නේ නැහැ. ගැලොනෝමීටර කටුව බිඳුවයි. හැබැයි දැන් ෆැරඩේ කල්පනා කරා චුම්බකයේ ඇතුළු කරන වෙලාවේදී මොකද වෙන්නේ? ඔබ හිතන්න. චුම්බකයේ ඇතුළු කරන වෙලාවේදී මේ චුම්බක බල රේඛා දඟරයට ඇමින්න ප්‍රමාණය වැඩි වෙනවා. නැද්ද? දැන් මේ ඇමින්න පොඩ්ඩයි නැමිලා තියෙන්නේ. චුම්බකයේ දඟරයට ඇතුළු කරනකොට චලනය කරනකොට තව තවත් අලුතෙන් මේ බල රේඛා කොටස් දඟරයට ඇමිනිනවනේ. ඒ කියන්නේ
දඟරයට ඇමින්න බල රේඛා ප්‍රමාණය වැඩි වෙනවා. අන්නේ වැඩි වෙනකොට තමයි විද්‍යුත්ගාමක බලයක් හටගෙන ධාරාවක් හටගන්නේ. විද්‍යුත්ගාමක බලයක් හටගෙන ධාරාවක් හටගන්නේ. පැහැදිලි? හරිද? ඊළඟට චුම්බකයේ දඟරයේ ඇතුලේ නිශ්චලව තිබ්බොත් දඟරයේ ඇතුලේ තියෙන නිසා ඒත් බල රේඛා ඇමිනලා තියෙන්නේ. හැබැයි නිශ්චලයිනේ. දඟරයත් නිශ්චලයි චුම්බකයත් නිශ්චලයි. ඒ නිසා බල රේඛා ඇමිනිච්ච ප්‍රමාණය වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. වෙනසක් වෙන්නේ. ඒ නිසා කටුව නැවත බිඳුනට බල රේඛා වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. නිශ්චලයිනේ. ඉතින් ඇමිනිලානේ තියෙන්නේ ගොඩක්. ඇමිනිලා තිබ්බට වැඩක් නැහැ. ඇමිච්ච ප්‍රමාණය වැඩි හෝ අඩු වෙන්න ඕනේ. දැන් ඇතුල් කරන වෙලාවේ වැඩි වෙනවනේ. එසා කටුව කැරකුණා. විදුත්ගාමක බලය හටගත්තා. දැන් ඇතුළු කරලා නිශ්චලව තිබ්බම දඟරයත් නිශ්චලයි චුම්බකයත් නිශ්චලයි ඇමිනිලා තියෙනවා ගොඩක් බල රේඛා. හැබැයි වෙනසක් නැහැ. වැඩි වීමකුත් අඩු වීමකුත් නැහැ. අන්න ඒ නිසා කටුව නැවතත් බිඳුවට එනවා. මොකද විදුත්ගාමක බලයක් හටගන්නේ නැහැ, ධාරාවක් හටගන්නේ. හරි. දැන් බලමු ඉවතට ඇදලා ගන්නකොට. හිතෙන් ගන්න. ගොඩක් බල රේඛා ඇමිනලා තියෙනවා ඇතුළේ තියෙද්දි. ඉවතට ඇදලා ගන්නකොට චුම්බකයේ ඇමිනිච්ච බල රේඛා ප්‍රමාණය අඩු වෙනවා. ඇයි බල රේඛා ඉවත් වෙනවනේ චුම්බකය ඇදලා ගන්නකොට. ඇමිනිච්ච බල රේඛා ප්‍රමාණය අඩු වෙනවා. අන්නේ අඩු වෙන වෙලාවෙදිත් විද්‍යුත්ගාමක බලයක් කලින් පැත්තට විරුද්ධ පැත්තට හට ගන්නවා. ඒ නිසා කලින් පැත්තට විරුද්ධ පැත්තට ධාරාවක් හට ගන්නවා. ඒ අනුව ෆැරඩේට පේනවා මේ දඟරය තුල විද්‍යුත්ගාමක බලයක් ඇති වෙලා ධාරාවක් ඇති වෙන්නේ දඟරයට ඇමිල්ලා තියෙන මේ චුම්බකයේ බල රේඛා වැඩි වෙන විට හෝ අඩු වෙන විට විතරයි. චලනය කරනකොට වෙන්නේ වැඩි වෙන එක. ඇතුළට චලනය කරනකොට එළියට ගන්නකොට වෙන්නේ අඩු වෙන එක. මේ වැඩි කරනකොට හෝ අඩු කරනකොට විතරයි බල රේඛා ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ. ඇමිනී ඇති බල රේඛා ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ. අන්න ෆැරඩේ කියනවා සංවෘත පරිපථ. සංවෘත කියන්නේ වැසුණු. මේ පරිපථේ වෙහෙලා තියෙන කොහෙන්වත් කැඩිලා නැහැනේ. හරි කොහෙන්වත් මේ තනින් තනින් කැඩෙන්න බෑ. සංවෘත පරිපථයකට ඇමිනී ඇති චුම්බක බල රේඛා ප්‍රමාණයේ වෙනසක් වෙයි නම් සංවෘත පරිපථයකට ඇමිනී චුම්බක ශ්‍රාවයේ වෙනසක් වෙයි නම් එම පරිපථය තුල විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වී ධාරාවක් හටගනී. ඔකට කියනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය පිළිබඳ මයිකල් ෆැරඩේගේ පළමු නියමය. විද්‍යුත් චුම්බක ප්‍රේරණය පිළිබඳ මයිකල් ෆැරඩේගේ පළමු නියමය. සංවෘත පරිපථයකට ඇමිනී ඇති චුම්බක ශ්‍රාවයේ වෙනසක් වෙයි නම් වෙනස කියන්නේ එක්ක ශ්‍රාවය වැඩි වෙනවා නම් එහෙම නැත්නම් අඩු වෙනවා. චුම්බක එතන දිශාව මාරු වෙන්න ඕනේ. ඒකත් වෙනසක්. වැඩි වෙන්නෙත් අඩු වෙන්නත් නැතුව ශ්‍රාව දිශාව මාරු වෙනවා නම් ඒකත් වෙනසක්. සංවෘත පරිපථයට ඇමිනී චුම්බක ශ්‍රාවයේ වෙනසක් වෙයි නම් එම පරිපථය තුළ විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වී ධාරාවක් හටගනී කියලා. අන්න ෆැරඩේ නියමයකොත් ඉදිරිපත් කරලා ඔහු පෙන්නවා මේ චුම්බකත්වයෙන් විදුලිය නිපදවන්න පුළුවන්. චුම්බකත්වයෙන් විදුලිය නිපදවන්න නම් විදුලිය නිපද වෙන සංවෘත පරිපථයට ඇමිනී ඇති චුම්බක ශ්‍රාවයේ වෙනසක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇමිනී ඇති චුම්බක ශ්‍රාවය එක්ක වැඩි වෙන්න ඕනේ අඩු වෙන්න ඕනේ. වැඩි හෝ අඩු වෙන්න ඕනේ. නැත්නම් දිශාවත් වෙනස් වෙන්න ඕනේ. මොකක් හරි වෙනසක් වෙනවා නම් ඇමිනී ඇති ශ්‍රාවයේ ඒ වෙලාවේ දඟරය තුල විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණලා ධාරාවක් ඇති වෙනවා. අන්න රසායනික කෝෂ වලින් තොරව රසායනික ප්‍රතික්‍රියා නැතුව චුම්බක ශ්‍රාවය වෙනස් කරලා දඟරයක් තුල විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය කළ ධාරාවක් ඇති කරන්න පුළුවන් කියලා මයිකල් ෆැරඩේ හොයලා පෙන්නුවා. මයිකල් ෆැරඩේ හොයලා පෙන්නුවා. පැහැදිලි? හරි. මේක තමයි ෆැරඩේගේ විද්‍යුත් චුම්බක. ඒක තමයි මේ කියතින් විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය ෆැරඩේ. හරි. මේ බලන්න මොකද්ද කියන්නේ? සන්නායකයක් සමග කියන්නේ සංවෘත පරිපථය කියන එක බන්ධනය වන චුම්බක බල රේඛා කියන්නේ ශ්‍රාවය ගණන සාපේක්ෂ ලෙස වෙනස් වීමකට ලක් වීමේදී කියන්නේ වැඩි වීමක් හෝ අඩු වීමක් වීමේදී සන්නායකය තුළ විද්‍යුත්ගාමක බලයක් උත්පාදනය වේ. මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය ලෙස හඳුන්වනවා. ෆැරඩේ වගත් සංවෘත පරිපථයකට ඇමිනී ඇති චුම්බක ශ්‍රාවය වෙනස් වෙයි නම් එම පරිපථය තුළ විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වී ධාරාවක් හටගනී. මයිකල් ෆැරඩේගේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය පිළිබඳ පළමු නියමය දෙකක් තියෙනවා. පළවෙනි එක ඔය. හරිද? පැහැදිලි කරගත්තද? ඔන්න ෆැරඩේ අපිට හොයලා දුන්නා මේක හරි වැදගත් සොයා ගැනීමක්. 1831 දී මයිකල් ෆැරඩේ හොයලා දුන්නා විද්‍යුත් චුම්බක ප්‍රේරණයෙන් කොහොමද කෝෂ නැතුව විදුලි ධාරාවක් නිපදවා ගන්න කියලා. ඒ විද්‍යුත් පරිපථයට ඇමිලා තියෙන චුම්බක ශ්‍රාවය වෙනස් කරන්න ඕනේ. එක්ක වැඩි වෙන්න ඕනේ, එහෙම නැත්නම් අඩු වෙන්න ඕනේ, නැත්නම් දිශාවත් මාරු වෙන්න ඕනේ. එතකොට මේ පරිපථය තුල විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙලා ඉලෙක්ට්‍රෝමෝටිව් ෆෝස් එකක් හටගෙන ධාරාවක් හටගන්නවා.
පැහැදිලිද? හරි. එතකොට අපි බලමු මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය පිළිබඳ මුල්වරට සොයාගනු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 1831 දී බ්‍රිතාන්‍ය ජාතික මයිකල් ෆැරඩේ විසින්. බ්‍රිතාන්‍ය ජාතික මයිකල් ෆැරඩේ මේ ඉන්නේ මයිකල් ෆැරඩේ ඔහු විසින් නිපදවන ලද ලෝකයේ මුල්ම පරිණාමකය. පරිණාමකය ගැන වෙනම කතා කරනවා. ට්‍රාන්ස්ෆෝමර් එක ගැන මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මයේ යෙදීමක්. ඒක අපි පාඩමේ අවසාන කොටසේදී පරිණාමක ගැන කතා කරනවා. දැන්ට බලා ගන්න මේ තියෙන්නේ ෆැරඩේ හදපු ලෝකයේ මුල්ම පරිණාමකය. ට්‍රාන්ස්ෆෝමර් එක. ওই විදිහටයි තියෙන්නේ. හරි. රයිට්. ප්‍රේරිත විද්‍යුත් අපි මෙන්න මේ ප්‍රැක්ටිකල් එකට යමු පොඩ්ඩක් මේ ඉස්සරහට එන්න කලින්. මෙන්න බලන්න ප්‍රැක්ටිකල් එක. මේ තියෙන්නේ මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය අර අපි කරපු වැඩේ. මොකද්ද? 32 SWG කියන්නේ කම්බියේ ඝනකම පරිවෘත තඹ කම්බි වල එක එක ඝනකමින් තියෙනවා. ඒකට කියන්නේ ආමානය. දැන් මේ ප්‍රැක්ටිකල් එකට අපි ගන්න ඕනේ සාමාන්‍යයෙන් SWG 32 ප්‍රමාණයේ ඝනකම තියෙන පරිවෘත තඹ කම්බි මීටර 12ක් පමණ. අර මොකද ස්ප්‍රින් එක වගේ මේක අමරන්න එපේ. හරි. ඒ නිසා මීටර 12ක් විතර ගන්න ඕනේ. චුම්බකයක් ඕනේ අපිට මේක ඇතුළට දාන්න එළියට ගන්නයි. ගැල්වනෝමීටරයක් ඕනේ මේ තියෙන ගැල්වනෝමීටරය. අඟල් එකේ PVC බට කැබලක්. ඒ මොකටද PVC බටයක් ඕනේ. දරුවෝ මේක ස්ප්‍රින් එක වගේ කරකෝලා තියාගන්නේ නිකන් අතින් ඔම රවුම් කරාට PVC එක වගේ මේ ස්ප්‍රින් එක වගේ හැදින්නේ නැහනේ. PVC බටේ තමයි පරිවෘත කම්බි ඔතන්නේ මෙහෙම. මේ මෙම ඔතනවා. ඔතලා PVC බටේ ඇදලා ගන්නවා. එතකොට අරක ස්ප්‍රින් එක වගේ හැදිලා තියෙනවා. ඒකයි. නැත්නම් නිකන් අතින් රවුම් කරලා ඔක හදන්න බෑනේ ස්ප්‍රින් එක වගේ කම්බිය. පරිවෘත තම්බි මේ මීටර 12. ඒක PVC බටේ ඔතනවා මෙහෙම රවුමට. ඔතලා පොටවල් ටික ඔතලා දෙකලවරින් ඉඳ තියා ගන්න ඕනේ. PVC බටේ ඇදලා ගන්නවා. ඇදලා ගත්තම අරක ස්ප්‍රින් එක වගේ තියෙනවා මේ තියෙන්නේ. ඊළඟට දෙකලවරට සුද්ධ කරන්න ඕනේ. අර ප්ලාස්ටික් ආවරණය තියෙදි මේක හයි කරන්න බෑනේ. සුද්ධ කරලා බ්ලේඩ් එකකින් මේ කම්බියේ දෙකලවර මැද බිඳු ගැල්වනෝමීටර සයි කරනවා. මේ තියෙන මැද බිඳු ගැල්වනෝමීටර. හරි. වැලි කඩදාසි කැබැල්ලකුත් ඕනේ. ඒ මොකටද? සුද්ධ කරන්න කම්බිය. පියෙන් සුද්ධ කරන්න බෑ ඕක. වැලි කඩදාසියෙන් කෙලවර පිය දාන්න ඕනේ. පිය දැම්මම තමයි ප්ලාස්ටික් ආවරණයේ කෙලවර ඉවත් වෙලා යන්නේ. එතකොට මේකට සම්බන්ධ කරන්න ලේසි. ක්‍රමය. පරිවෘත කම්බිය බටේ යොතා දඟරයක් ලෙස සකස් කර ගන්න. දඟරයේ සාදාගත් කම්බියේ දෙකලවර වැලි කඩදාසියෙන් පිරිමැද ගැල්වනෝමීටරයේ අග්‍ර දෙකට සම්බන්ධ කරන්න. චුම්බකයේ දඟරයේ තුලට සහ ඉන් ඉවතට යොමු වලසේ චලනය කරන්න. නිශ්චලව තියාගත්තට වැඩක් නැහැ. එළියේ ඇතුළේ නිශ්චලව තියාගත්තට නෝ ශ්‍රාවය ඇමුණාට ඇමිනිච් ශ්‍රාවය වෙනසක් වෙන්නේ නැහැ. ඇතුළට දානකොට එළියට ගන්නකොටයි විතරයි ඇමිනිච් ශ්‍රාවය වැඩි වෙන්නේ අඩු වෙන්නේ. අන්න එතකොට තමයි විද්‍යුත් ගාමක බලය ප්‍රේරණය වෙලා ධාරාවක් හට ගන්න. චුම්බකයේ අග්‍ර මාරු කරමින්ද මෙම ක්‍රියාව සිදු කරන්න. මේ උත්තර ධ්‍රව දක්ෂිණ ධ්‍රව මාරු කරමින් කරන්න. නිරීක්ෂණ වාර්තා කරන්න. ඒතකොට නිරීක්ෂණයේදී පේන්නේ මොකද්ද? චුම්බකයේ දඟරේ තුලට ඇතුළු කරන විට සහ ඉවතට ගන්නා විට පමණක් ගැලනෝමීටර කට උත්ක්‍රමණය වෙනවා. මොකද ඒ වෙලාව විතරයි දඟරේ තුල විද්‍යුත් ගාමක බලයක් පේනලා ධාරාවක් හටගන්නේ. ශ්‍රාවය වෙනස් වෙන්නේ ඒ වෙලාවෙදි විතරයි. පැහැදිලි? චුම්බකයේ දඟරේ තුලට ගෙන යන විටත් ඉවතට ගන්නා විටත් ගැල්වනෝමීටරයේ සූචකයේ උත්ක්‍රමණය වේ. චුම්බකයේ චලනය කරන දිශාව අනුව ගැල්වනෝමීටරයේ සූචකයේ උත්ක්‍රමණය වන දිශාවද වෙනස් වන බව පෙනේ. චුම්බකයේ දඟරේ තුල නිශ්චලව තිබෙන විට ගැල්වනෝමීටර සූචකයේ උත්ක්‍රමණය වීමක් සිදු නොවේ. මින් පැහැදිලි වන්නේ දඟරයට සාපේක්ෂව චුම්බකයේ චලනය වූ විට දඟරයේ තුල විද්‍යුත් ධාරාවක් උපදින බවයි. දඟරයට සාපේක්ෂව චුම්බකයේ චලනය කරන විට විද්‍යුත් ධාරාවක් උපදිනවා. මොකද ශ්‍රාවය වෙනස් වෙනවා. හරි, ශ්‍රාවය වෙනස් වෙනවා. ශ්‍රාවය වෙනස් වීම නිසා විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරලා ධාරාවක් හට ගන්නවා. එතන මේක අපි කරපේක කත් කරා ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ විශාලත්වයේ කෙරෙහි බලපාන සාධක. ඔව්. දැන් අර හට ගන්න ධාරාවේ විශාලත්වයේ කෙරෙහි බලපාන සාධක. දැන් මේ ප්‍රැක්ටිකල් එකේදී ෆැරඩේ මෙහෙම බැලුවා. දැන් කටුව කැරගෙනවනේ. චුම්බකයේ හිමින් ඇතුළට එළියටයි චලනය කර බැලුවා. කටුව කැරකෙනවා දෙපැත්තට චුට්ටයි හැබැයි කැරකෙන්නේ. චුම්බකය ඇතුළු කරනකොට මේ පැත්තට කැරගෙන එළියට ගන්න මේ පැත්තට කරනවා පොඩ්ඩයි. ඒ කියන්නේ හට ගන්න ධාරාව පොඩි. ෆැරඩේ මේක ලොකුවට වේගෙන් ඇතුළු කර එළියට ගත්තා. කටුව වැඩිපුර කැරකෙනවා.
ෆැරඩේ තේරුම් ගත්තා චලනය කරන වේගය වැඩි නම් කටුව කැරකෙන වේගය වැඩි කියන්නේ ධාරාව වැඩි. ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය වැඩි හටගන්නා ධාරාව වැඩි. එහෙනම් ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ විශාලත්වය කෙරෙහි බලපාන පළවෙනි සාධකය තමයි චලනය කරන වේගය. චලන වේගය වැඩි වෙන්න එළියට ඇතුළේ චලන කරන වේගය වැඩි වෙන්න මේකේ ප්‍රේරණය වන විද්‍යුත්ගාමක ප්‍රේරණය කියන්නේ හට ගන්න. කියන්නේ නොතිබිච්ච එකක් අලුතෙන් හට ගන්නවද විද්‍යාව කියන්නේ ප්‍රේරණය. ඉන්ඩක්ෂන් එක. ප්‍රේරණය. එතකොට චුම්බකයේ චලන වේගය වැඩි වෙනකොට චලනය කරන වේගය වැඩි වෙනකොට මේ දඟරය තුල ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය වැඩි වෙලා වැඩි ධාරාවක් හට ගන්නවා. එහෙනම් ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයවත් හට ගන්නා ධාරාව කෙරෙහි බලපාන පළවෙනි සාධකය තමයි චලනය කරන වේගය. චලනය කරන වේගය. දෙවැනි එක. එයා මේ චුම්බකය හිමින් චලනය කරලා හරිද? කටුව කැරකෙන ප්‍රමාණය බැලුවා පොඩ්ඩයි. පොඩි ධාරාවක්. මීට වඩා ප්‍රබල චුම්බකයක් ගත්තා. මේ චුම්බකයට වඩා ගොඩක් ප්‍රබල චුම්බක ගුණේ ගොඩක් වැඩි එකක් අරගෙන අර මේක චලනය කරපු වේගය. මෙතන වේග වෙනසක් නැහැ. මීට වඩා ප්‍රබලයි චුම්බකය. මේක චලනය කරපු වේගෙම චලනය කෙරුවා. එතකොට ඉස්සලට වඩා වැඩි ප්‍රමාණයක් කටුව කැරකෙනවා. ඒ කියන්නේ ඉස්සලට වඩා වැඩි ධාරාවක් එනවා. තේරුම මොකක්ද? චුම්බකයේ ප්‍රබලතාවය වැඩි වෙන්න වෙන විදිහට කියනවා චුම්බක ශ්‍රේෂ්ඨයේ ප්‍රබල වෙන්න ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය වැඩි හට ගන්න ධාරාව වැඩි. එහෙනම් ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයවත් හට ගන්නා ධාරාවේ විශාලත්වය කෙරෙහි බලපාන දෙවනි සාධකය තමයි චුම්බක ශ්‍රේෂ්ඨයේ ප්‍රබලතාවය. චුම්බක ශ්‍රේෂ්ඨයේ ප්‍රබල වෙන්න කම්බි දඟරය තුල ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය වැඩි හට ගන්න ධාරාව වැඩි. තුන්වෙනි එක. මේ චුම්බකයම ගත්තා. මේ කම්බි දඟරය අරගෙන අර ඉස්සල විදිහට හිමින් චලනය කරලා බැලුවා. පොඩි ධාරාවක් හට ගන්න. දැන් මේ කම්බි දඟරය පොටවල් දැන් මම ඇදලා තියෙන 1 2 3 4 5 6 7 8 9ක් නේ. පොටවල් 90ක් විතර තියෙන කම්බි දඟරයක් ගත්තා මේ විදියට. එකම වෙනස පොටවල් 90ක්. දැන් මේකේ පොටවල් 9ක් විතර තියෙනවනේ. පොටවල් 90ක් විතර තියෙන එකක් ගත්තා. හරිද? මේ චුම්බකේම අරගෙන දැන් පොට ගාන මේකට වඩා වැඩි ඒකේ. අර මේ චුම්බකේ කලින් චලනය කර වේග වෙනසක් නැහැ. චුම්බකයේ වෙනසකුත් නැහැ මේකමයි. හැබැයි කම්බි දඟරේ පොට ගාන වැඩි. අර වේගෙන්ම චලනය කර බැලුවා. මේ අර වේගෙන්ම කලින් වේගෙන්ම ඉස්සලට වඩා කටුව වැඩිපුර කැරකෙනවා කියන්නකෝ. ඒ කියන්නේ මොකද්ද? ඉස්සලට වඩා වැඩි ධාරාවක් අඩකට. දැන් වෙනස මොකද්ද? එකම චුම්බකේ. එකම වේගය. නමුත් කම්බි දඟරේ පොට ගාන වැඩි. අන්න ෆැරඩේ තීරණය කෙරුවා. ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයවත් හට ගන්නා ධාරාව කෙරෙහි කම්බි දඟරේ පොට ගාන බලපානවා. පොට ගාන වැඩි වෙන්න ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය වැඩි හට ගන්න ධාරාව වැඩි. පොට ගාන වැඩි වෙන්න ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය වැඩි හට ගන්න ධාරාව වැඩි. අන්න මයිකල් ෆැරඩේ හොයාගත්තා ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයවත් හට ගන්නා ධාරාවේ විශාලත්වය කෙරෙහි සාධක තුනක් බලපානවා. 1 චලනය කරන වේගය. චලන වේගය වැඩි වෙන්න කම්බි දඟරය තුල ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය වැඩි හට ගන්න ධාරාව වැඩි. 2 චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය. චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබල වෙන්න ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය වැඩි හට ගන්න ධාරාව වැඩි. 3 කම්බි දඟරේ පොට ගන්න. කම්බි දඟරේ පොට ගන්න වැඩි වෙන්න ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය වැඩි හට ගන්නා ධාරාව වැඩි. තේරුණාද? අන්න මයිකල් ෆැරඩේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය හොයාගත්ත විතරක් නෙමෙයි ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය අඩු වැඩි කරන්න පුළුවන් ක්‍රම තුනක් හොයාගත්තා. චලනය කරන වේගය, චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය, කම්බි දඟරේ පොට ගන්න. හරි මතක තියාගන්න ඕනේ. හරි. මේ බලන්න. ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ විශාලත්වය කෙරෙහි බලපාන සාධක. ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ විශාලත්වය කෙරෙහි බලපාන සාධක පිළිබඳව අධ්‍යයනය සඳහා 5.3 ක්‍රියාකාරකමෙහි යෙදෙන්න. හොඳයි අපි බලමු 5.3 ක්‍රියාකාරකම. හරි මේ බලන්න. අර අපි දැන් කරපු ප්‍රැක්ටිකල් එකේ අර ඒ කියන්නේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ විශාලත්වය කෙරෙහි බලපාන සාධක හොයන්නයි මේ හදන්නේ. ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ විශාලත්වය කෙරෙහි අපි අර කියපු කාරණා තුන. දඟරේ පොට ගාන වැඩි වෙනකොට ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ විශාලත්වය වැඩි වෙනවා.
හටගන්න ධාරාව වැඩි වෙනවා. චලනය කරන වේගය වැඩි වෙන චුම්බක ක්ෂේත්‍රයේ මේ චලනය කරන වේගය වැඩි වෙනකොට ප්‍රේරිත විදුත්ගාමක බලයේ විශාලත්වය වැඩි වෙනවා. හටගන්න ධාරාව වැඩි වෙනවා. චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය වැඩි වෙනකොට ප්‍රේරිත විදුත්ගාමක බලයේ විශාලත්වය වෙනවා. හටගන්න ධාරාව වැඩි වෙනවා. අනිත් පැත්තට ওই සාධක තුන අඩු කරනකොට ප්‍රේරිත විදුත්ගාමක බලයේ විශාලත්වය අඩු වෙනවා. හටගන්න ධාරාව අඩු වෙනවා. ඔබටත් පුළුවන් ප්‍රැක්ටිකල් එකක් කරලා මේ විදිහට මේවා මෙහෙම විදිහට වෙනවද කියලා බලන්න. අවශ්‍ය ද්‍රව්‍ය අපේ 5.3 ක්‍රියාකාරකම අවශ්‍ය ද්‍රව්‍ය පොටවල් 500ක් හා පොටවල් 2000ක් කොතන ලද පරිවෘත කම්බි දඟර දෙකක්. එකක පොටවල් 500යි අනෙක එකේ පොටවල් 2000යි උතපු පරිවෘත තඹ කම්බි මේ වගේ කම්බි දඟර දෙකක්. එකම වෙනස පළවෙනි එකේ පොටවල් 500යි දෙවෙනි එකේ පොටවල් 2000යි. මැද බිඳු ගැල්වනෝමීටරයක්. ප්‍රබලතාවයෙන් වෙනස් චුම්බක දෙකක්. ප්‍රබල චුම්බකයයි දුර්වල චුම්බකයයි ලෙස ප්‍රබලතාවයෙන් වෙනස් චුම්බක දෙකක්. right. ක්‍රමය දඟරයේ දෙකෙලවර කම්බි වැලි කඩදාසියකින් පිරිමදින්න. ඔතන අපි ගමු මුලින්ම පොටවල් 500 පොට 2000 කම්බි නේ අරන් තියෙන පොට 2000ක පරිවෘත තඹ කම්බි දඟරේ අරන් තියෙන හරි. දෙකෙන් මොකක් හරි එකක් ගන්න පුළුවන් මුලදී. ඒකේ කම්බියේ දෙකෙලවර පරිවෘත ගතිය අයින් කරන්න එපා. නැත්තම් වයර් එක සම්බන්ධ කරන්න බෑනේ මේ ගැලවනෝමීටරේ. එසා දෙපැත්ත වැලි කඩදාසියකින් පිරිමදින්න. පළමුව එක් දඟරයක් මැද බිඳු ගැලවනෝමීටරට සම්බන්ධ කරන්න. එක්ක පොට 500ක හරි නැත්නම් පොට 2000ක හරි දෙක එකක් සම්බන්ධ කරනවා. චුම්බකයේ දඟරයේ තුලට හා ඉන් ඉවතට චලනය කර ගැලවනෝමීටරයේ පාඨාංකය නිරීක්ෂණය කරන්න. චුම්බකය ඇතුළට දාන චුම්බක දෙකෙන් කැමතියක් ගන්න පුළුවන්. අපි තුන් දුර්වල චුම්බකය දැම්ම කියලා දානවා ගන්නවා ගැලවනෝමීටරේ කටුව කැරකෙන ප්‍රමාණය තමයි බලා ගන්න ඕනේ. මොකද ඒකනේ ධාරාවේ ප්‍රමාණය සහ හටගන්න විද්‍යුත් ගාමක බලයේ ප්‍රමාණය හොයන්න පුළුවන්. ගැල්වනෝමීටරේ පාඨාංකය නිරීක්ෂණය කරන අගේ ඉන්පසු දෙවන කම්බි දඟරයේ සවිකර පෙර පරිදිම එකම චුම්බකය එකම වේගයෙන් චලනය කර සූචකයේ උත්ක්‍රමණය නිරීක්ෂණය කරන්න අගේ සංසන්දනය කරන්න. දැන් මුලින් ගත්තේ පොට 500ක නම් දැන් පොට 2000ක මෙතන දාලා අර කලින් ගත්ත චුම්බකෙම දාලා අර කලින් ගත්ත වේගෙම චලනය කර ගැලවනෝමීටර පාඨාංකය බලන්න. එතකොට ඔබට පෙනේ මුලින් පොට 500ක නම් ගත්තේ පස්සේ පොට 2000ක නම් දැම්මේ එකම චුම්බකය ගත්තත් එකම වේගෙන් චලනය කරත් ගැලවනෝමීටර පාඨාංක වැඩි. ඇයි? පොට ගාන වැඩි නිසා ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය වැඩි, හට ගන්න ධාරාව වැඩි. right? හරි. ඊළඟට චුම්බකයේ දඟරය තුල චලනය කර ගැලවනෝමීටර පාඨාංකය ලබා ගන්න දෙවනුව පළමු අවස්ථාවට වඩා වෙනස් වේගයකින් චුම්බකයේ චලනය කර ගැලවනෝමීටර පාඨාංකය ලබා ගන්න. ලැබෙන අගයන් සංසන්දනය කරනවා. දැන් 500 පොට තියෙන දඟරය අරගෙන ඒකට මේ චුම්බකය ඉස්සලා එක වේගයකින් චලනය කරන්න. චලනය කරලා පාඨාංකය බලන්න ගැලවුණට කොච්චර කැරකෙනවද කියලා ඊට පස්සේ ඊට වඩා වැඩි වේගයකින් චලනය කරන්න. ඒ චුම්බකෙමයි ඒකත් දඟරේමයි. වේගය වැඩි කරනවා. එතකොට ඔබට පෙනේ පාඨාංකය අනිවාර්යෙන් වැඩි. ඇයි? චලනය කරන වේගය වැඩි වෙනකොට දඟරේ තුල ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය වැඩි වෙනවා. හට ගන්නා ධාරාවේ ප්‍රමාණය වැඩි වෙනවා. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය වැඩි වෙනවා. හට ගන්නා ධාරාවේ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා පාඨාංකය වැඩි. මොකද ගැලවනෝමීටර පෙන්නන්නේ ධාරාවනේ. ධාරාව වැඩි. දැන් චුම්බක දෙක වෙන වෙනම සමාන වේග වලින් එක් දඟරයක් තුලට හා ඉවතට චලනය කර ගැලවනෝමීටර පාඨාංකය ගන්න. ඊළඟට කරන්නේ අපි තුන් මේ පොට 500 දඟරය කියලා. පළවෙනි චුම්බකය අරන් එකම වේගයෙන් චලනය කරනවා. එකම වේගයෙන්. පළවෙනි චුම්බකය අරන්. ඒ කියන්නේ අපි තුන් ප්‍රබලත්වයේ අඩු චුම්බකය මුලින් ගත්තේ කියලා. එකම වේගයෙන් චලනය කරනවා. ගැලවනෝමීටර පාඨාංකය බලනවා. මොකක් හරි පාඨාංකයක් කියන්නේ හරි. දැන් ගන්නවා ප්‍රබලත්වයෙන් වැඩි චුම්බකය. ප්‍රබලත්වයෙන් වැඩි චුම්බකය අරගෙන හැබැයි අර දඟරේමයි ප්‍රබලත්වයෙන් වැඩි චුම්බකය අරන් කලින් චුම්බකයේ චලනය කරපු වේගයෙන්ම චලනය කරනවා. ඒතර වේගත් සමානයි. දඟරේ පොට ගානත් සමානයි. දැන් ගත්ත චුම්බකය ප්‍රබලයි. එතකොට මේ වටුවේ පාඨාංකය ගොඩක් වැඩි. ඇයි? චුම්බක ක්ෂේත්‍රය ඉස්සරහට වඩා දැන් ප්‍රබලයි. චුම්බක ක්ෂේත්‍රය ප්‍රබල ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලය වැඩි වෙනවා. හට ගන්නා ධාරාවේ විශාලත්වය වැඩි වෙනවා. ඒ නිසා ගැලවනෝමීටර පාඨාංකය වැඩි වෙනවා. පැහැදිලි? හරි. right. එහෙනම් අපි බලමු.
අඩු පොටවල් ගන්නකින් යුතු දඟරේ සවිකල විට නිපද වෙන ධාරාව අඩු බවත් වැඩි පොටවල් ගන්නකින් යුතු දඟරේ සවිකල විට නිපද වෙන විද්‍යුත් ධාරාව වැඩි අගයක් ගන්නා බවත් නිරීක්ෂණය කළ හැකිය. අඩු පොටවල් පොට ගාන අඩු වෙනකොට ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය අඩුයි යට ගන්න ධාරාව අඩුයි. පොට ගාන වැඩි වෙනකොට ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලය වැඩි යට ගන්න ධාරාව වැඩි. චුම්බකයේ චලනය කරන වේගය වැඩි වන විට ප්‍රේරණය වන විද්‍යුත් ධාරාව වැඩි වන බව නිරීක්ෂණය කළ හැකිය. චුම්බකයේ චලනය කරන වේගය වැඩි වෙනකොට ප්‍රේරණය වන විද්‍යුත් ධාරාව වැඩි වන බව නිරීක්ෂණය කළ හැකිය. චලන වේගය වැඩි නම් ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය වැඩි යට ගන්න ධාරාව වැඩි. චලන වේගය අඩුයි නම් ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය අඩුයි යට ගන්න ධාරාව අඩුයි. ඒකයි මේ කියලා තියෙන්නේ. ඊළඟට ප්‍රබලත්වයෙන් අඩු චුම්බකයක් යොදා ගැනීමේදී ගැල්වනෝමීටර පාඨාංකය අඩු වන අතර ප්‍රබලත්වයෙන් වැඩි චුම්බකයක් එකම වේගයෙන් චලනයේදී ගැල්වනෝමීටර පාඨාංකයේ වැඩි බවත් නිරීක්ෂණය කළ හැකිය. එක් ප්‍රබලත්වයෙන් අඩු චුම්බකයක් චලනය කරනකොට එන පාඨාංකයට වඩා ප්‍රබලත්වයෙන් වැඩි චුම්බකයක් ඒ වේගෙම චලනය කරනකොට එන පාඨාංකය වැඩි. හේතුව තමයි චුම්බක ක්ෂේත්‍රය ප්‍රබල වෙනකොට ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය වැඩි, හට ගන්නා ධාරාවේ විශාලත්වය වැඩි. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය වැඩි, හට ගන්නා ධාරාවේ විශාලත්වය වැඩි. පැහැදිලි? හරි. මේ අනුව ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය කෙරෙහි බලපාන සාධක තුනක් හඳුනාගත හැකියි. ඒ තුනයි. සංවෘත පරිපථයකට ඇමිනී ඇති චුම්බක ශ්‍රාවය වෙනස් වීම නිසා එම පරිපථය තුළ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වී ධාරාවක් හට ගන්නවා. ඒකට කියනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයවත් හට ගන්නා ධාරාවේ විශාලත්වය කෙරෙහි බලපාන සාධක තුනයි. පළවෙනි එක තමයි දඟරේ පොටවල් ගන්න. පොට ගාන වැඩි වෙනකොට ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය වැඩි, පොට ගාන අඩු වෙනකොට ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය අඩුයි. දෙවැනි එක තමයි චුම්බක ක්ෂේත්‍රයේ වෙනස් වන ශීඝ්‍රතාව. ඒ කියන්නේ චලනය කරන වේගය කියන එක. චුම්බක ක්ෂේත්‍රයේ වෙනස් වන ශීඝ්‍රතාවය කියන්නේ චලනය කරන වේගය. වේගය වැඩි නම් ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය වැඩි, හට ගන්න ධාරාව වැඩි. වේගය අඩු නම් එතකොට චුම්බක ක්ෂේත්‍රයේ වෙනස් වන ශීඝ්‍රතාවය අඩුයි, හට ගන්නා ධාරාව අඩුයි, ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය අඩුයි. තුන්වෙනි එක තමයි චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය. චුම්බක ක්ෂේත්‍රය වඩා ප්‍රබල වෙන්න ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය වැඩි, හට ගන්නා ධාරාව වැඩි. චුම්බක ක්ෂේත්‍රයේ දුර්වල වෙන්න ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලය අඩුයි, හට ගන්නා ධාරාව අඩුයි. පැහැදිලි? අවබෝධ වුණා. එහෙනම් ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කෙරෙහි බලපාන සාධක තුනයි. දඟරේ පොට ගාන, මම මේ නැවත කියන්නේ මේක ඕන වෙනවා ඉස්සරහට. දඟරේ පොට ගාන, චුම්බක ක්ෂේත්‍ර ප්‍රබලතාවය, චලනය කරන වේගය. right. ඉතින් ෆැරඩේ මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය හොයාගත්තට පස්සේ ෆැරඩේට පේනවා චුම්බක ක්ෂේත්‍රයක් ඇතුලේ කම්බි දඟරයක් චලනය කරලා. ඒ නැත්නම් කම්බි දඟරයක් ඇතුලේ චුම්බක ක්ෂේත්‍රයක් චලනය කරලා හෝ දඟරයට ඇමිල්ලා තියෙන ශ්‍රාවය මොන ක්‍රමයකින් හරි වෙනස් කරන්න පුළුවන් නම් ඒ නිසා දඟරය තුල විද්‍යුත් ගාමක බලය ප්‍රේරණය කළ ධාරාවක් නිපදවන්න පුළුවන්. මෙන්න මේ සංසිද්ධිය පදනම් කරගෙන තමයි ස්වාමීන් වහන්සේ අපි හදලා තියෙන්නේ ඩයිනමෝ. ඩයිනමෝ ඇතුලේ චුම්බකයක් තියෙනවා. ඒ චුම්බකය ඇතුලේ ළඟ දඟරයක් චලනය කරනවා. එහෙම නැත්නම් දඟරයක් ළඟ චුම්බකය චලනය කරනවා. දෙකෙන් එකක්. එක්ක චුම්බකය ළඟ දඟරය චලනය කරනවා. ඒත් ඇමින්න ශ්‍රාවය වෙනස් වෙනවා. එහෙම නැත්නම් දඟරය ළඟ චුම්බකය චලනය කරනවා. ඒත් දඟරයට ඇමින්න ශ්‍රාවය වෙනස් වෙනවා. ඒ නිසා දඟරය තුල විද්‍යුත් ගාමක බලයක් පෙන්නලා ධාරාවක් හට ගන්නවා. බයිසිකල් ඩයිනමෝ, විදුලි බලාගාරවල තියෙන ඩයිනමෝ ඔක්කොම වැඩ කරන්නේ ෆැරඩේගේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මයට අනුව. ඇත්තටම විදුලි බලාගාර හැදුනේ ඩයිනමෝ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ ෆැරඩේ මේක හොයාගත්තට පස්සේ. ක්‍රිස්තු වර්ෂ 1831 පස්සේ තමයි මේ අපි දැන් අද අපේ රටේ හැම විදුලි බලාගාරයකම විදුලිය නිපදවන්නේ ඩයිනමෝ ක්‍රියාත්මක කරලානේ. ඒ ඩයිනමෝවේ මූලධර්මය මේක. ඉතින් අපිට විදුලි බලාගාර ඇතුලේ තියෙන ලොකු ඩයිනමෝ ගැන හදාරන්න නැහැ. අපි බලමු බයිසිකල් ඩයිනමෝ. අර බයිසිකලෙට අයි කරලා තියෙන්නේ. එකත් අර විදිහම සිද්ධාන්තයක් අනුව ක්‍රියාත්මක වෙන ඩයිනමෝ. ඒ ඩයිනමෝව දැන් බයිසිකලේ පදින වෙලාවට තමයි නේද බයිසිකලේ ලයිට් පත්තු වෙන්නේ. බයිසිකලේ බ්‍රේක් ගාලා නතර කළොත් ලයිට් ඕෆ් වෙනවා. ඇයි ඒකට හේතුව? බයිසිකලේ පදිනකොට තමයි බයිසිකලේ රෝදේ කැරකෙන්නේ. බයිසිකලේ රෝදේ කැරකෙනකොට තමයි ඊට සම්බන්ධ වෙලා තියෙන ඩයිනමෝ රෝදේ කැරකෙන්නේ. ඩයිනමෝ රෝදේ කැරකෙනකොට තමයි චලනයක් වෙලා දඟරේ ඩයිනමෝ ඇතුලේ තියෙන දඟරේට ඇමිලා තියෙන චුම්බක ශ්‍රාවය වෙනස් වෙලා විද්‍යුත් ගාමක බලයක් පෙන්නලා ධාරාවක් ඩයිනමෝවෙන් එළියට දෙන්නේ. ඒ ධාරාව බල්බ් වලට ගියාම තමයි බල්බ දැල්වෙන්නේ. කෙටියෙන් කියනවා බයිසිකලේ පදින වෙලාවට විතරයි බල්බ දැල්වෙන්නේ.
බයිසිකලේ වේගය අඩු වෙනකොට බල්බ් වල දීප්තිය අඩු වෙනවා. බයිසිකලේ නතර කරාම බල්බ නිවෙනවා. බයිසිකලේ හයියෙන් පදිනකොට බල්බ් වල දීප්තිය වැඩි. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මේ බලන්න. බයිසිකල් ඩයිනමෝ. බයිසිකල් ඩයිනමෝ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය ඇසුරින් විදුලිය නිපදවන උපකරණයකි. මේ විද්‍යුතය නිපදවන ආකාරයේ රූපය ඇසුරින් අධ්‍යයනය කරන්න. මම කියලා දෙන්නම් මේක කරන්නේ කොහොමද කියලා. මේ රූපයට වඩා අපි ඉගෙන ගමු. දැන් මේ බයිසිකල් ඩයිනමෝ එක තියෙන්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම රෝදයක් තියෙනවා. ඒකට කියන්නේ ඩයිනමෝයේ රෝදය. රබර් ආවරණයක් දාපු රෝදයක්. ඒකේ මධ්‍ය අක්ෂයට සවි කරලා තියෙනවා මෙන්න මේ වගේ දණ්ඩ චුම්බකයක්. සාමාන්‍ය දණ්ඩ චුම්බක කියන්නේ ඒකත් මේ තැටියක් වගේ චුම්බකයක්. ඒකේ උත්තර ද්‍රවය මේක කියලා හිතන්නකෝ. දක්ෂිණ ද්‍රවය මේක. මේක ළඟ මෘදු යකඩ මාධ්‍යයක මේ මෘදු යකඩ හරයක ඔතපු පරියුත තඹ කම්බි දංගරයක් තියෙනවා. මේ තියෙන කම්බි දංගරය. පරියුත තඹ කම්බි දංගරය. පොටවල් ගොඩක් කොතලා තියෙනවා. මම මේ අඳිනවට වඩා පොටවල් ගොඩාක් කොතලා තියෙනවා. මොකද එහෙම ඇඳොත් පැහැදිලි වෙන්නේ නැහනේ ඔබ වහන්සේලාට. ඒ නිසා මම මෙහෙම අඳින්න. ඔන්න ඕක. ඒ කම්බි දංගරේ මෙතනින් අග්‍ර දෙකක් තියෙනවා. මෙතනින් කෙළවරට අග්‍ර දෙකක් දාලා තියෙනවා. හරිද? එතකොට මේක තමයි බයිසිකල් ඩයිනමෝ. ඕන තව පොඩ්ඩක් මේ එන මේක මට තව පොඩ්ඩක් මේක මෙන්න මේ ගානට ගන්න පුළුවන් ඕන. චුම්බකය. මේක සිලින්ඩරාකාර චුම්බකයක් තියෙන. සිලින්ඩරාකාරය මම මේ පැත්තෙන් පේනවනේ. මේ සිලින්ඩරාකාර චුම්බකයක් තියෙන මේ විදියට. දැන් මේකේ මේ ඇතුලේ ටික ඔක්කොම ප්ලාස්ටික් මේ ලෝහ ආවරණයකින් වහලා තියෙන්නේ. ඒතර අපිට ඒක පේන්නේ නැහැ ඇත්තටම. මේ ටික වහලා තියෙන්නේ ලෝහ ආවරණයකින්. මේ එළියට ආපු රෝදේ පේනවා. වෙන මොකුත් වෙන්නේ මෙතනින් වයර් දෙක සෙට් කරන්න තියෙන්නේ මෙතනට. මෙතනින් වයර් දෙක සෙට් කරාම තමයි අපි සාමාන්‍ය ඩයිනමෝ පිට මේ යට තියෙනවා. ඒ වයර් දෙක සම්බන්ධ කරගන්න අපිට බාහිර වයර් දෙකක් සම්බන්ධ කරගන්න මේ අග්‍ර දෙක. ඒ අර ඇතුලේ තියෙන කම්බි දංගරේ ඉඳලා එන පොටවල් දෙකේ කෙලවර. හරිද? මේ වයර් දෙක සම්බන්ධ කරන්න. දැන් මේක තමයි ඩයිනමෝ. දැන් ඩයිනමෝ බයිසිකල් ඩයිනමෝ ක්‍රියාත්මක වෙන්නේ බයිසිකල් ඩයිනමෝවේ රෝදය බයිසිකලේ රෝදයට ස්පර්ශ කරා. මේ තියෙන බයිසිකලේ රෝදය කියලා හිතන්නකෝ. මේ තියෙන බයිසිකලේ ටයර් එක රෝදේ. දැන් බයිසිකල් ඩයිනමෝවේ රෝදේ බයිසිකලේ රෝදයට ස්පර්ශ කරන්න ඕන ඉස්සෙල්ලා. ගෑවෙන්න මෙහෙම තියන්න ඕනේ. මේ රෝදේ අර රෝදෙට ගෑවෙන්න තියන්න ඕනේ. තියලා බයිසිකලේ පදින්න ඕනේ. පදිනකොට මොකද වෙන්නේ? පදිනකොට බයිසිකලේ රෝදේ කැරකෙනවනේ. කැරකෙනකොට ඒකට ගෑවිලා තියෙන මේ ඩයිනමෝවේ රෝදේ කැරකෙනවා. ඩයිනමෝවේ රෝදේ කැරකෙනකොට අක්ෂර සම්බන්ධ කරලා තියෙන මේ චුම්බකයේ කැරකෙනවා. චුම්බකයේ කැරකෙනවා මේ. චුම්බකයේ කැරකෙනකොට මේ දංගරයේ චුම්බකයේ ළඟනේ තියෙන්නේ. චුම්බකයේ බල රේඛා යම් ප්‍රමාණයක් දංගරයට ඇමිනලා තියෙනවනේ. කැරකෙනකොට චුම්බකයේ ඇමිනී ඇති ශ්‍රාවය වෙනස් වෙනවා. ඇමිනී ඇති ශ්‍රාවය වෙනස් වෙනවා. අන්න ඇමිනලා තියෙන ශ්‍රාවය වෙනස් වෙනකොට මයිකල් ෆැරඩි කියනවා සංවෘත පරිපථයකට ඇමිනී ඇති චුම්බක ශ්‍රාවය වෙනස් වෙනවා. එම පරිපථය තුල විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වී ධාරාවක් හටගනී. සංවෘත පරිපථයකට ඇමිනී ඇති චුම්බක ශ්‍රාවය වෙනස් වෙයි නම් එම පරිපථය තුල විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වී ධාරාවක් හටගනී. මයිකල් ෆැරඩි කියනවා. ඒ අනුව මෙතන වෙන්නේ බයිසිකලයේ රෝදේ කැරකෙනකොට ඩයිනමෝවේ රෝදේ කැරකෙනවා. ඩයිනමෝවේ රෝදේ කැරකෙනකොට චුම්බකයේ කැරකෙනවා. චුම්බකයේ කැරකෙනකොට චුම්බකයේ ඇතුළේ තියෙන කම්බි දංගරයට ඇමිනී ඇති එම චුම්බකයේ ශ්‍රාව රේඛා ප්‍රමාණය වෙනස් වෙනවා. ශ්‍රාව රේඛා ප්‍රමාණය වෙනස් වෙනකොට විද්‍යුත්ගාමක බලයක් හටගෙන මේ දංගරය තුල විදුලි ධාරාවක් හට ගන්නවා. අන්න ඒ විදුලි ධාරාව මෙන්න මේ අග්‍ර වලින් පිටතට අරගෙන බයිසිකලේ බල්බ වලට දුන්නාම බල්බ දැල්වේ. බල්බ දැල්වේ.
නිපද වෙන ප්‍රත්‍යාවර්ත ධාරාවක්. හරි ඩයිනමෝ වලින් නිපද වෙන ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා මම මේ පාඩමේදීම කලින් කොටස් එකදී කියලා දුන්නා. ප්‍රත්‍යාවර්ත කියන්නේ දෙපසටම දිශාව කාලයත් එක්ක මාරු වෙන ධාරාවක් හටගන්නේ. බල්බ් එකට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක මෝටරයකට දෙන්න බෑ. මෝටරයකට දුන්නොත් මෝටරේ දෙපැත්තටම කැරකෙන්නේ මෙහෙම වෙන්නේ. හරිද? බල්බ් එකට ප්‍රශ්නයක් නැහැ. එළියනේ විහිදුවන්නේ. ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් එළිය දෙනවා. එතකොට බලන්න අපි කිව්වනේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය කෙරෙහි සාධක තුනක් බලපානවායි කියලා. මොනවද? චුම්බක ප්‍රබලතාවය. මට මේක ඒක වෙනස් කරන්න බෑ. ඇයි ඒ? ඒගොල්ලෝ හදලා දාලා ඉවල තියෙන චුම්බකේ අපි වැඩ කරගන්න. මොකද අපිට මේ ඩයිනමෝ ගලවලා අලුත් චුම්බක මේකට දාන්න බෑනේ. ඒක වෙනස් කරන්න බෑ. දඟරේ පොට ගන්න. ඒක මට වෙනස් කරන්නත් බෑ. මොකද මේගොල්ලෝ ඔතලා ඉවල තියෙන පොට ගන්න තමයි. මොකද අපිට මේක ගලවන්න බෑනේ. ඒ පොට ගන්න වෙනස් කරන්න බෑ. තුන්වෙනි එක චලන වේගය. ඒක අපිට වෙනස් කරන්න පුළුවන්. බයිසිකලේ හයියෙන් පදිනකොට රෝදේ හයියෙන් කැරකෙන. රෝදේ හයියෙන් කැරකෙනකොට ඩයිනමෝවේ රෝදේ හයියෙන් කැරකෙන. ඩයිනමෝවේ රෝදේ හයියෙන් කැරකෙනකොට මේ චුම්බකයේ හයියෙන් කැරකෙනවා. එතකොට ශ්‍රාවී වැඩිපුර වෙනස් වෙනවා. අන්න චලන වේගය වැඩි වෙනකොට ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය වැඩි, හට ගන්න ධාරාව වැඩි. ඒ නිසා බයිසිකලේ හයියෙන් පදිනකොට මේකෙන් හට ගන්න ධාරාව වැඩි, ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය වැඩි නිසා. මොකද චුම්බකයේ කැරකෙන වේගය වැඩි නිසා. හරි චලන වේගය වැඩි නම් ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය හට ගන්න ධාරාව වැඩි. වැඩි ධාරාව බල්බ් වලට ලැබුණොත් බල්බ් වල දීප්තිය වැඩි වෙනවා. ඒක නිසා තමයි බයිසිකලේ හයියෙන් පදිනකොට බල්බ් වල දීප්තිය වැඩි වෙන්නේ. බයිසිකලේ හිමින් පදිනකොට බ්‍රේක් ගන්නකොට රෝදේ කැරකෙන වේගය අඩු වෙනවා. ඊට සම්බන්ධ ඩයිනමෝවේ රෝදේ කැරකෙන වේගය අඩු වෙනවා. එවිට ප්‍රේරිත චුම්බක මේ ඇතුලේ තියෙන චුම්බකයේ කැරකෙන වේගය වෙනවා. චලන වේගය අඩු වෙනකොට ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය අඩු වෙලා හට ගන්න ධාරාව අඩු වෙනවා. හට ගන්න ධාරාව අඩු නිසා අඩු ධාරාව බල්බ් වලට ගියාම බල්බ් වල දීප්තිය අඩු වෙනවා. බයිසිකලේ සම්පූර්ණයෙන් බ්‍රේක් ගාලා නැවැත්තුවම රෝදේ කැරකෙන්නෙම නැහැ. ඩයිනමෝ රෝදේ කැරකෙන්නෙත් නැහැ. චුම්බකයේ කැරකෙන්නෙත් නැහැ. ශ්‍රාවය ඇමිනුනට ඇමිච්ච ශ්‍රාවයේ වෙනසක් නැහැ. වෙනසක් නැත්නම් විද්‍යුත්ගාමක බලයක් නැහැ. ධාරාවක් නැහැ. ඩයිනමෝවෙන් විදුලිය නිපද වෙන්නේ නැහැ. බල්බ් වලට විදුලිය ලැබෙන්නේ නැහැ. බල්බ දැල් වෙන්නේ. පැහැදිලි? හරිද? අන්න බයිසිකල් ඩයිනමෝ ෆැරඩේගේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්ම වලට අනුවයි ක්‍රියාත්මක වෙන්නේ. මයිකල් ෆැරඩේගේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්ම වලට අනුව තමයි බයිසිකල් ඩයිනමෝව ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලි කරගත්තා? හරි. බලමු අපි. මේ තියෙන්නේ. ඔන්න. මේ තියෙන බයිසිකලේ ටයරයට මේ තියෙන බයිසිකල් ඩයිනමෝ මෙන්න මේ ලීවර් එකෙන් තමයි මේක මෙතනට සම්බන්ධ කරන ටයර් එකට. ඩයිනමෝ බයිසිකල් රාමුවට ඇති සම්බන්ධය මේ බලන්න. අර මම කියපු විදිහට සිලින්ඩර් ආකාර චුම්බකය ඒක වටේ කම්බි දඟරේ ඔතලා තියෙනවා. කිට්ටුව කැරකෙන්නෙත් මෙතන චුම්බකය. හරිද? දැන් විදුලි බලාගාරවල තියෙන ඩයිනමෝ වලදී කැරකෙන්නේ චුම්බකය නෙවෙයි. කම්බි දඟරේ චුම්බකයේ මැදක කොහොමත් එකයි. චුම්බකයට සාපේක්ෂව කම්බි දඟරේ චලනය වුණත් කම්බි දඟරේට සාපේක්ෂව චුම්බකයේ චලනය වුණත් ශ්‍රාව රේඛා වෙනස් වෙනවා නම් එච්චරයි වෙන්නේ. එමිනී ඇති ශ්‍රාව වෙනස් වෙනවා නම් විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණා ධාරාවක් හට ගන්නවා. එමිනී ඇති ශ්‍රාව වෙනස් වෙන්නයි ඕනේ. රයිට්? හරි. එතකොට මේ තියෙන යකඩ හරය ওই විදිහටයි තියෙන්නේ. පැහැදිලි කරගත්තා? හරි. අවබෝධ වුණා? හරි. හොඳයි. දැන් ඔය අපි කතා කරේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය. අපිට ඕක නැවත ඕන වෙනවා ඉදිරියේදී. විද්‍යුත් චුම්බක ප්‍රේරණය. හරිද? එතකොට දැන් අපි කතා කරන්න හදන්නේ චුම්බකත්වයේ පාවිච්චි කරලා විද්‍යුත් ධාරාවක් නිපදව ගන්න මයිකල් ෆැරඩේ ක්‍රමය හොයාගත්තනේ. විද්‍යුත් චුම්බක ප්‍රේරණය. අනිත් පැත්ත කරන්න බෑද? චුම්බකත්වයේ පාවිච්චි කරලා විද්‍යුත් ධාරාව නිපදවන්න පුළුවන් නම් අනිත් පැත්ත විද්‍යුත් ධාරාව මගින් නැති චුම්බකත්වයක් ඇති කරගන්න බෑද? චුම්බකත්වයේ මගින් විදුලි ධාරාවක් නිපදවන්න පුළුවන් නම් විදුලි ධාරාව මගින් චුම්බකත්වයක් ඇති කරවන්න බෑද? මෙන්න මේක පිළිබඳ පරීක්ෂණ කෙරුවා ඩෙන්මාර්ක් ජාතික විද්‍යාඥයෙක් වෙච්ච හැන්ස් ක්‍රිස්ටීන් අර්ස්ටඩ්. කවුද? හැන්ස් ක්‍රිස්ටීන් අර්ස්ටඩ්. හැන්ස් ක්‍රිස්ටීන් අර්ස්ටඩ් පරීක්ෂණයක් කළා විදුලි ධාරාවක් මගින් චුම්බකත්වය ඇති කරවන්න පුළුවන්ද කියලා බලන්න. මෙන්න මේකයි ප්‍රැක්ටිකල් එක. හරි. මේ බලන්න. ඔහු කරේ ඝනකම්
කම්බියක් ගත්තා. මේ තියෙන ඝනකම් කම්බියක් කියලා හිතන්නකෝ. ඝනකම් කම්බිය මේක AB කියමුකෝ. මේ AB කම්බිය යටින් මාලිමාවක් තිබ්බා. මාලිමාව කියන්නේ සාමාන්‍යයෙන් මාලිමාව පාවිච්චි කරන්නේ දිශාව සොයා ගන්න. මාලිමාව පාවිච්චි කරන්නේ දිශාව සොයා ගන්න. උතුරු දකුණු දිශාව. ඒ වුණාට මාලිමාවේ කටුව චුම්බක ක්ෂේත්‍රයකදී වෙනස් වෙනවා. චුම්බක ක්ෂේත්‍රයකට අනුකූලව මාලිමාවේ කටුව වෙනස් වෙනවා. ඒක තමයි මාලිමාවේ කටුවේ ඇති. සාමාන්‍යයෙන් මාලිමාව පාවිච්චි කරන්නේ දිශාව හොයා ගන්න. නමුත් චුම්බක ක්ෂේත්‍රයකදී මාලිමාවේ කටුව ක්ෂේත්‍රයේ දිශාවට අනුව හැඩ ගැහෙනවා. ඒතර අපි මෙයා කරේ මේ කම්බිය ළඟින්ම හිටුවෙන්න නමුත් කම්බිය ගෑවෙන්නේ නැති වෙන්න මාලිමා කටුවක් තියලා තිබ්බා. ඒතර මාලිමා කටුව අපි හිතමුකෝ දැන් මේ අතර තියෙනවයි කියලා. ඔහොම තියෙනවයි කියලා මාලිමා කටුව. ඔහොම තියෙනවයි කියලා. තියලා මෙයා මොකද කරේ මේකට කම්බියේ දෙකලවරට වයර් සම්බන්ධ කරලා ස්විච් එකක් කරහා බැටරි 3කට විතර සම්බන්ධ කරා. මේ තියෙන එක බැටරියක් වියලි කෝෂ. මේ තියෙන තව බැටරියක්. මේ තියෙන තවත් බැටරියක්. හැබැයි තාම ස්විච් එක දාලා නැහැ. ස්විච් එක දාලා නැහැ කියන්නේ බැටරි තිබ්බට ධාරාව ගලන්නේ නැහැ මේ පරිපතේ ස්විච් එක ඔෆ් නේ. යන්න බෑනේ. ධාරාව ගලන්නේ නැහැ. හරිද? ර්ස්ටඩ් හොඳට බැලුවා මේ මාලිමාවේ කටුව කොහොමද තියෙන්නේ? මෙහෙම තියෙන්නේ. මේ මාලිමාව. හොඳයි. මාලිමාව. කටුව ඉදිරියට තියෙන්නේ. දැන් ර්ස්ටඩ් මොකද කරේ? ස්විච් එක ඔන් කරා. මේක ඔන් කරා. ඔන් කරපු ගමන් මාලිමා කටුව ටක් ගාලා වෙන දිශාවකට හැරෙන්න ගත්තා. තිබුණු දිශාව නෙවෙයි වෙනස් දිශාව. කලින් තිබ්බේ මේ දිශාවට දැන් මේ පැත්තට. ස්විච් එක ඔන් කරපු ගමන් ර්ස්ටඩ් කල්පනා කරා මේ මොකද්ද මේ උනේ? මම ස්විච් එකනේ ඔන් කරේ මම මාලිමාවට මුකුත් කරේ නෑනේ. ස්විච් එක ඔන් කරාම වෙන එකම දේ තමයි මේ පරිපථය තුල ධාරාව ගන්නවා ධනාග්‍රේ සිට ඍණාග්‍රේට. ධාරාව ගලන. මේක දිගේ ධාරාව ගැලුවා මාලිමාවේ කටුව වෙනස් වෙන. මාලිමාවේ කටුව සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ චුම්බක ක්ෂේත්‍රයකට. අන්න ර්ස්ටඩ් පේනවා. ඒ කියන්නේ ස්විච් එක ඔන් කරලා AB කම්බිය දිගේ ධාරාව යනකොට AB කම්බිය වටා කලින් නොතිබිච්ච අලුත් චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. ඒ අලුතෙන් හටගත්තු චුම්බක ක්ෂේත්‍රය ඊට කිට්ටුවෙන් තියෙන මාලිමා කටුවට දැනිච්ච නිසා තමයි කටුව වෙනස් වෙන්නේ. මාලිමා කටුව වෙනස් වෙන්න පුළුවන් චුම්බක ක්ෂේත්‍රයකටනේ. හරි. ඊළඟට ෆැරඩේ මොකද මේ ර්ස්ටඩ් මොකද කරේ? ස්විච් එක ඕෆ් කරා. ස්විච් එක ඕෆ් කරපු ගමන් මාලිමා කටුව තමන්ගේ මුල් පිහිටීමට කලින් තිබිච්ච විදියටම ගියා. ඒ මොකද වුනේ? ස්විච් එක ඕෆ් කරාම වෙන්නේ කලින් ගමන් කරමින් හිටපු ධාරාව නැති වෙන එකනේ. මාලිමා කටුවට මුකුත් වෙන්න විදියක් නැහැනේ. ෆැරඩේට තේරුණා ස්විච් එක ඕෆ් කරාම අර ධාරාව ගියපු නිසා හටගත්තු චුම්බක ක්ෂේත්‍රය දැන් නැති වුණා. ඒ නිසා අර චුම්බක ක්ෂේත්‍රයට වෙනස් වෙච්ච කටුව දැන් එහෙම එකක් නැති නිසා නැවත මුල් හිටී විදිහටම හිටියා. ආය ර්ස්ටඩ් මොකද කරේ? නැවත ස්විච් එක ඔන් කරලා බැලුවා. මෙන්න ආය ස්විච් එක ඔන් කරපුවා ආය කටුව වෙනස් වෙනවා අර විදිහට. ර්ස්ටඩ් තේරුණා කම්බි දංගරයක් තුලින් විදුලි ධාරාවක් ගමන් කරන විට එම කම්බි දංගරේ වටා අලුතෙන් චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. එතකොට ඕනෑම කම්බියක විදුලි ධාරාවක් යනකොට ඔහොම චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවද? ඔව්. හට ගන්නවා. ඕනම කම්බියක් තුලින් විදුලි ධාරාවක් යනකොට කුඩා හරි චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. නමුත් ඒක ඉතා කුඩා චුම්බක ක්ෂේත්‍රයක් නිසා අපිට දැනෙන්නේවත් නැහැ. නමුත් කම්බියක් තුලින් ලොකු ධාරාවක් යවුවොත් කම්බිය වටා ලොකු චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. ප්‍රබල දැනෙන තරමේ එකක් හට ගන්නවා. හැබැයි ඒක හටගන්නේ ධාරාව යන වෙලාවේ විතරයි. නිකන් කම්බිය වල හටගන්නේ. ස්විච් එක ඕෆ් කරාම මේවා නැති වෙන්නේ ඒකයි. හරි නැවත කටුව මුල් තැනට එන්නේ ඒකයි. මොකද ධාරාව නැහැ. එතකොට අර එක වටා හටගත් චුම්බක ක්ෂේත්‍රය නෑ කම්බිය වටා. එහෙනම් මේ ධාරාව නිසා හටගන්නේ. මේකට කියනවා විද්‍යුත් ධාරාවක චුම්බක ඵලය. ස්විච් එක ඔන් කරාම මාලිමා කටුව වෙනස් වෙන්නේ චුම්බක ක්ෂේත්‍රයක් හටගත්තු නිසා. නැති එකක් කොහෙන්ද හටගත්තේ? අලුත් චුම්බක ලංකරෙත් නෑ.
කම්බිය දිගේ ධාරාව යනකොට තමයි කම්බිය වටා චුම්බක ශේෂ්ත්‍රය හටගන්නේ. විද්‍යුත් ධාරාවක් නිසා හටගන්නා වූ චුම්බක ඵලය මේකට කියනවා විද්‍යුතේ චුම්බක ඵලය. හැන්ස් ක්‍රිස්ටින් අර්ස්ටඩ් හොයාගත්තා. ෆැරඩේ හොයාගත්තා චුම්බකත්වයේ මගින් ධාරාව ඇති කරන්නේ කොහොමද? ෆැරඩේ හොයාගත්තා ධාරාවක් නිසා හටගන්න චුම්බක ශේෂ්ත්‍රය. ඕනම සන්නායකයක් තුළින් විදුලි ධාරාවක් ගලා යනකොට එම ධාරාව හේතුවෙන් සන්නායකයේ වටා චුම්බක ශේෂ්ත්‍රයක් ප්‍රේරණය වෙනවා. ඒකට කියනවා විද්‍යුතේ චුම්බක ඵලය. විද්‍යුතේ චුම්බක ඵලය. එතකොට මේ තියෙන ඒකයි විද්‍යුත් ධාරාවක චුම්බක ඵලය. සන්නායකයක් තුළින් විද්‍යුත් ධාරාවක් ගමන් කරන විට එම සන්නායකය තුළ තාපය නිපද වී ඒ රත් වන බව අපි දනිමු. මේ විද්‍යුත් ධාරාවක තාපන ඵලයයි. ඔව්. ඒ මොකද ඒ කිව්වේ? ඕනම කම්බියක් තුළින් විදුලි ධාරාවක් යනකොට කම්බියේ ප්‍රතිරෝධය නිසා ධාරාවේ ගමනට විරුද්ධව බාධාවක් ඇති කරනවා. ප්‍රතිරෝධය කියන්නේ විදුලි ධාරාවේ ගමනට විරුද්ධව ඇති වන බාධාවනේ. ඒ බාධාව නිසා ප්‍රතිරෝධයේ මැඩගෙන ධාරාව යන්න උත්සාහ කරද්දී ධාරාවේ විද්‍යුත් ශක්තිය හානි වෙලා තාපය බවට පත් වෙලා කම්බි රත් වෙනවා. ඒක අපි කලිනුත් කතා කරා. ඒකට කියන්නේ විද්‍යුතේ තාපන ඵලය. විදුලි ධාරාවක් නිසා කම්බි රත් වීම. ඒක වෙන්නේ ප්‍රතිරෝධය නිසා. කම්බියක් තුළින් විදුලි ධාරාවක් ගලනකොට ධාරාවේ ගමනට විරුද්ධව සන්නායකයෙන් ඇති කරන බාධාව විද්‍යුත් ප්‍රතිරෝධය. අන්න ඒ ප්‍රතිරෝධය නිසා සන්නායකයේ බාධාව නිසා ධාරාව යනකොට ධාරාවේ ශක්තිය හානි වෙලා තාප ශක්තිය බවට පත් වෙනවා. ඒ නිසා කම්බිය රත් වෙනවා. ඒකට කියන්නේ විද්‍යුතේ තාපන ඵලය. දැන් මෙතන තියෙන තාපන ඵලයක් නෙමෙයි ධාරාව යනකොට චුම්බක ශේෂ්ත්‍රයක් හටගන්නවා. විද්‍යුතේ චුම්බක ඵලය. මේක තමයි කියලා තියෙන්නේ. සන්නායකයක් තුළින් විද්‍යුත් ධාරාවක් ගමන් කරන විට එම සන්නායකය තුළ තාපය නිපද වී ඒ රත් වන බව අපි දනිමු. මේ විද්‍යුතේ තාපන ඵලය ලෙස හඳුන්වනවා. මේකට කියන්නේ තාපන ඵලය. විද්‍යුතේ තාපන ඵලය ලෙස හඳුන්වනවා. සන්නායකයක් තුළින් විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමේදී එම සන්නායකයේ වටා ධාරාව ගමන් කරන තලයට ලම්බක තලයක චුම්බක ශේෂ්ත්‍රයක් ප්‍රේරණය වේ. මේ විද්‍යුත් ධාරාවක චුම්බක ඵලයයි. මේකට කියනවා විද්‍යුත් ධාරාවක මොන ඵලය කියලාද? චුම්බක ඵලය. මේ හොයාගත්තේ හැන්ස් ක්‍රිස්ටින් අර්ස්ටඩ් හොයාගත්තේ අන්නේ චුම්බක ඵලය. සන්නායකයක් තුළින් විදුලි ධාරාවක් ගමන් කරන විට මෙලෙස එම ධාරාවේ තලයට ලම්බක තලයක චුම්බක ශේෂ්ත්‍රයක් හටගන්නා බව ප්‍රථමයෙන්ම පෙන්වා දෙනු ලැබුවේ ඩෙන්මාර්ක් ජාතික විද්‍යාඥයෙකු වූ හැන්ස් ක්‍රිස්ටින් අර්ස්ටඩ් විසිනි. ඒ ක්‍රිස්තු වර්ෂ 1919 දී පමණි. මේ සඳහා ඔහු විසින් සිදු කළ පරීක්ෂණයට සමාන සරල පරීක්ෂණයක්. මේක ඇත්තටම 1900 නෙමෙයි 1800 වෙන්න ඕනේ. හරි 1819 දී පමණි. මේක 1900 නෙමෙයි 1800 වෙන්න ඕනේ. 1819 දී පමණි. ඒ සඳහා ඔහු කර පරීක්ෂණ සමාන සරල පරීක්ෂණයක් පහතින් විස්තර කෙරේ. විද්‍යුත් ධාරාවක චුම්බක ඵලය ආදර්ශනය කිරීම. අවශ්‍ය ද්‍රව්‍ය මාලිමාවක්, ඝනකම් තඹ කම්බියක්, සම්බන්ධක කම්බි, වියලි කෝෂ 3ක්, ස්විච්යක්. මාලිමාව මේසයක් මත තබා එහි දර්ශකයේ උතුරු දකුණු දිශා එල්ලේ AB කම්බිය තබන්න. පසුව පහත රූපයේ දැක්වෙන ආකාරයට සම්බන්ධක කම්බි මගින් වියලි කෝෂ හා ස්විච් යොදා පරිපථය සම්පූර්ණ කරන්න. එතකොට මෙතනට අඳින්න ඕනේ අර අපි ඇඳපු රූප සටහන ඔබ වහන්සේලා දැන් ටක් ගාලා ඇඳ ගන්න. මොකද මේක පොතේ මේක නැහැ. මම මේක උගන්වන්න නැතුව අපිට ඉස්සරහට යන්න බැරි නිසා මේක ගත්තේ. මේ තියෙන AB කම්බිය. ටිකක් ඝනකම් කම්බියක් ගන්න ඕනේ. ඒක යටින් මාලිමාව තියන්න මේ විදියට. මේ මාලිමා කටුවේ දිශාව. මේකට කියන්නේ මාලිමාව. මේක AB කම්බිය. එතකොට ඔය විදියට මේ තියෙන බැටරි කැලිය පරිපථ සංකේත ස්විච් ඒව පරිපථ සංකේත නිසා අපි නම් කරන්න ඕනේ. මේක AB කම්බිය. මාලිමාව තියලා තියෙන යාගේ උතුරු දකුණු දිශාවෙල්ලේ කටුව තියෙන විදිහට මුලින් ස්විච් එක ඕෆ් කරලා. ඔක තමයි අඳින්න ඕනේ. මේක AB කම්බිය බව පේනවනේ. හරි. මේ විදිහට. යොදා පරිපථය සම්පූර්ණ කරන්න. ඔන්න ඕකටක් ගාලා ඇඳ ගන්න. හරි. right. ඊළඟට අපි බලමු මොකද්ද දැන් මෙයා කරේ ස්විච් එක ඔන් කරාම කටුව වෙනස් වුණා. අපි අර කියපු කතාවමයි. ඇයි
ස්විච් එක ඔන් කරාම AB කම්බිය තුල ධාරාවක් එනවා. ධාරාව නිසා කම්බිය වටා චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. ඒ චුම්බක ක්ෂේත්‍රය ඊට කිට්ටුවෙන් තියෙන මාලිමාවට දැනෙනවා. කටෝ වෙනස් වෙන්නේ ඒකයි. ස්විච් එක ඕෆ් කරාම නැවත මුල් පීටි වෙනවා. මොකද ස්විච් එක ඕෆ් කරාම ධාරාව නැහැ කම්බිය තුල. ඒ නිසා චුම්බක ක්ෂේත්‍රය හට ගන්න. එතකොට මෙයාට අර චුම්බක ක්ෂේත්‍රය දැනෙන්නේ දැනෙමින් තිබිච්ච එක නැති වෙනවා. මුල් පීටිමඩම යනවා. රයිට්. හරි. එතකොට ඔන්න අපි පෙන්නවා හරි විද්‍යුතේ චුම්බක ඵලය. විද්‍යුතේ මොන ඵලයද? චුම්බක ඵලය අපි පෙන්නවා නැත්නම් විදුලි ධාරාවක් මගින් චුම්බකත්වය හට ගන්නා ආකාරය කොහොමද කියලා. එතකොට ෆැරඩේ පෙන්නුවේ චුම්බකත්වයෙන් විදුලිය ඇති කරන ආකාරය. අර්ස්ටඩ් පෙන්නුවේ විදුලියෙන් චුම්බකත්වය ඇති කරන ආකාරය. විද්‍යුත් ධාරාවක චුම්බක ඵලය. ඉතින් මේ විද්‍යුත් ධාරාවක චුම්බක ඵලයේ ෆැරඩේ මේ අර්ස්ටඩ් පෙන්නුපු එකයි. විද්‍යුත් චුම්බක ප්‍රේරණය චුම්බකත්වයෙන් විදුලිය ඇති කරන එක මයිකල් ෆැරඩේ පෙන්නුපු එකයි දෙකම එකතු කරගත්තම ඇත්තටම විද්‍යුතේ විශාල පෙරලියක් ඊට පස්සේ සිද්ධ වුණා. මොකද මෙයා මේක හොයන්නේ 1819 දී අරයා ෆැරඩේ වාගන්නේ 1831 කිට්ටු වකවානු දෙකක. ඒක නිසා ඉන් පස්සේ ලෝකයේ විද්‍යුත් ශේෂ්ත්‍රයේ විශාල පෙරලියන් වුණා. අලුත් දේවල් නිපදවන්න පටන් ගත්ත මේ සොයා ගැනීම දෙක හරහා අපි ඒව ගැන කතා කරනවා අපේ ඊළඟ කොටසේදී. අපේ ඊළඟ කොටසේදී අපි කතා කරනවා විශේෂයෙන්ම මේක පාවිච්චි කරලා මොනවද කරන්න පුළුවන්, අර විද්‍යුත් චුම්බක ප්‍රේරණය පාවිච්චි කරලා කරන්න පුළුවන් මොනවද කියන එක පිළිබඳව අපි ඊළඟ කොටසේදී සාකච්ඡා කරනවා. පැහැදිලි? හරි. එhmenan ඊළඟ කොටසේදී ඒ කොටස් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු ඇතිව හොඳින් ඔබ මේ දේවල් පරිශීලනය කරලා එන්න. හොඳට මේ දේවල් අවබෝධ කරගන්න. මොකද අවශ්‍ය කොටස් දෙකම මම එක ළඟ කියලා දුන්නා. විද්‍යුතෙන් චුම්බකත්වය හදන්නේ කොහොමද, චුම්බකත්වයෙන් විදුලිය හදන්නේ කොහොමද කියලා. මේ දේවල් වල යෙදීම් තමයි අපි ඊළඟ කොටසේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා ඒ දේවල් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු ඇතිව අපි ඊළඟ කොටසෙන් හමු වෙනවා. එතෙක් මේ කොටසින් සමුගන්නවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ, මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.